හරි. එතකොට මේ සංඛ්‍යානේ පාඩම අද ඉවර කරගන්න උපරිම උත්සාහ කරමු. තව එක කොටසක් කතා කරන්න තියෙන්නේ. බලන්න අපි මේ විදිහම ළමයි 11 දෙනෙක් ගත්ත ලකුණු. මේ වගේ හිතමු අපි ගණිතයේ විෂය ලකුණු 85යි 47යි 32යි 50යි 43යි 48යි 39යි 32යි 91යි 27යි බලන්න ළමයි 3යි 6යි 9යි 10යි තව එකක් ඕනේ. අපි ගමු 12. මේ තියෙන්නේ ළමයි 11 දෙනෙක් ගත්ත ලකුණු. දැන් මේ ලකුණු තියෙන්නේ මේ ලකුණු ගැන මොනම තීරණයක්වත් ගන්න බෑ. මේ ලකුණු තියෙන විදිය දැක්කහම තියෙන්නේ ආරෝහණ පටිපාටියින්වත් අවරෝහණ පටිපාටියින්වත් නෙමෙයි. එහෙනම් මධ්‍යස්ථය හොයන්නත් බෑ. ඉස්සරෝ අපි කරන්නේ ආරෝහණ පටිපාටියෙන් ලියනවා. ආරෝහණ පටිපාටි. කුඩා මගේ 12. ඊළඟට තියෙනවා කුඩා එක 32 27 තියෙනවා. 27. ඊළඟ 32 වල දෙකක්. ඊළඟ 39 තියෙනවා. ඊළඟට 43 තියෙනවා. 47 තියෙනවා. 48 තියෙනවා. ආයේ 50 තියෙනවා. ආයේ 85 91 3යි 6යි 9යි 10යි 11යි දැන් පිළිවෙලින් තියෙන්නේ. දැන් පුතේ මේ සංඛ්‍යා සමූහය ගත්තාම අපිට පුළුවන් මධ්‍යස්ථය හොයාගන්න. නිරීක්ෂණයෙන් ගන්නත් පුළුවන්. ගණනය කරලා ගන්න හැටි කියලා දෙන්න. හොඳයි නිරීක්ෂණයෙන් ගන්නවා නම් සංඛ්‍යා 11ක් තියෙන ඉඳලා දෙපැත්තට පහ පහ ගියාම 6 වෙනි එක තමයි මධ්‍යස්ථය වෙන්නේ. මේ බලන්න මේකේ මධ්‍යස්ථය 43 වෙන්න ඕනේ. මේ පැත්තට සංඛ්‍යා 5ක් එනවා. මේ පැත්තට සංඛ්‍යා 5ක් එනවා. ඒතර මධ්‍යස්ථය 43යි. එතකොට මෙන්න මේ කොටස විතරක් සලකපුවාම සංඛ්‍යා 5ක් තියෙනවා. මේකේ මැද ගත්තොත් 50 ඉන්නේ. මේ ටිකේ මැද ගත්තොත් 32 ඉන්නේ. එතකොට මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තිය 32 43 50 කියන අගයන්ගෙන් බලන්න මේ සමාන අගයන් 2යි 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 සමාන කොටස් 4කට වෙන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට සංඛ්‍යා ව්‍යාප්තියක් සමාන කොටස් 4කට වෙන් වෙන අගයන් වලට අපි කියනවා චතුර්ථක. චතුර්ථක. right. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියෙන් හතරෙන් පංගුවක් වෙන් කරන අගයට අපි කියනවා පළවෙනි චතුර්ථක. Q1. දෙකෙන් පංගුව වෙන් කරන එකට දෙවෙනි චතුර්ථකයේ Q2 කියලා. හතරෙන් තුන් පංගුව වෙන් කරන එක තමයි තුන්වෙනි චතුර්ථකයේ Q3 වෙන්නේ. එතකොට මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තියේ තුන්වෙනි චතුර්ථකයේ 50යි පළවෙනි චතුර්ථකයේ 32යි 50න් 32ක් අඩු කරපුවාම වෙන 18 කියලා ගයක් එනවා. එතකොට 50න් 32ක් 18. මේකට කියනවා චතුර්ථක අතර විසිරිච්ච ප්‍රමාණය. එතකොට අපි කියනවා අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය වැඩි භාගය නම් 91. අඩු භාගය 12. වැඩි භාගයෙන් අඩු භාගය අඩු කරොත් එකෙන් දෙකක් බෑ 11න් දෙකක් 9යි 8න් එකක් 7යි. 79. ඒකට කියන්නේ පරාසය. ඒක පරාසය. හරි. මේකට චතුර්ථක අතර පරාසයට අපි කියනවා අන්තස් චතුර්ථක පරාසය. හොඳයි. එතකොට
මේ වගේ සංඛ්‍යා වැලක් දුන්නාම අන්තස් චතුර්ථක පරාසය හොයන්න තමයි අපි දැන් මේ ඉගෙන ගන්න ලෑස්ති. දැන් පුතේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය ගත්තොත් වැඩිම වාර ගන්නක් තියෙන සංඛ්‍යාව නම් 32. එහෙනම් මාතේ 32යි. මධ්‍යස්ථය හෙව්වොත් 43යි. මධ්‍යන්නේ හෙව්වොත් සංඛ්‍යා ඔක්කොම එකතු කරලා සංඛ්‍යා ගානින් බෙදන්න වෙනවා. එතකොට මධ්‍යන්නේ වෙනවා. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය ගැන මම අර කලින් කිව්වේ පොළට ගිහිල්ලා බලනකොට හැමතැනම වැඩිම තැනක බෝංචි මිල 500ක් රුපියල් 90 නම් අද බෝංචි කීයද කියන එකට උත්තරේ 590යි කියන්නේ. දැන් 500. එතන ඒ දත්ත නිරූපණය කරන්න නිරූප්‍යගේ විදිහට තේරුනේ මාතය. ඒ වගේම මධ්‍යස්ථය කියන එකත් නිරූප්‍යගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මධ්‍යන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අන්තස් චතුර්ථක පරාසය කියන්නේ අපි හිතමු මේ ගෲප් ක්ලාස් එක ළමයි 11 දෙනෙක් කියලා. ඒතර මේ ළමයි 11 දෙනාගේ ගණිතයේ විෂය ලකුණු මේ තියෙනවා. මම මේ 27 කියන එකත් තව ටිකක් අඩු කරලා 17 කරන්න. 27ත් 17 කරන්න. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්ති විසිරීම ගත්තාම පේනවා මේ ළමයිට ඒකක් ගන්න ඔක්කොටම ඒකක් ගන්න උදව් කරන්නේ. ඒ වගේ එහෙම නැත්නම් වැඩි පිරිසකට ඒකක් ගන්න මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා හිතමු. එහෙම සකස් කරනකොට මෙන්න මේ අගයන් දෙක කෙරවලේම තියෙන අගයන් දෙක සහ මෙයාලා කොහොමත් ඒව දෙන්නේ. එයාලා ඒ දෙගොල්ල මේ පැත්තේ කොටසයි අර පැත්තේ කොටසයි මේ අපි හදන්න යන වැඩපිළිවෙලට මේ කොටස් දෙක අයත් කරගන්න නැතුව තමයි වැඩපිළිවෙල හදන්නේ. එතකොට මේ වගේ දත්ත සමූහයක අර කෙරවලේන දේවල් ලකුණු අඩුම ළමයි ඒකට ගන්න බෑනේ. වැඩිම ළමයි නම් ප්‍රශ්නයක් නැහැ ඒකක ඉන්නේ. මේ ළමයි තමයි එහෙනම් ඒකක් ගන්න ප්‍රතිකාරයක් යොදන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රතිකාරය යොදන්න වෙන්නේ මැදින් 150ක් තෝරන්න. එතකොට මොනවාරි වැඩපිළිවෙලකට අදාළ කර නොගන්නා දත්ත වලට අපි කියනවා බෝල් දත්ත. බෝල් දත්ත මේ. එතකොට බෝල් දත්ත අතෑරලා මොනවාරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ගැළපෙන දත්ත තෝරගන්න තමයි මේ චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ. මේක මොකටද හොයන්නේ කියලා දෙන්න ඔයාලට නෑ. හරි මේකෙන් තව කොටු කෙටි සටහන් ඇඳලා එතකොට මේ ඒ කොටුව කොයි පැත්තටද නැඹුරු වෙන්නේ කියලා බලලා කුටිකතාවය කියලා අපි ඉගෙන ගන්නවා උසස් අධ්‍යාපනයේදී සාමාන්‍ය පෙළදී නෙමෙයි. ඉතින් ඒ නිසා මේ එච්චර ගැඹුරට ඉගෙන ගන්න නෑ මේකේ. හැබැයි චතුර්ථක හොයන්න විතරක් අපි දැනගන්න ඕනේ. ඇයි හොයන්නේ කියලා මං කිව්වට ඔය එහෙම ඇයි හොයන්නේ කියලාවත් දැනගන්න ඕනේ නෑ. හොඳයි බලමු අපි මාතෘකාව ලියන්න එහෙනම්. මාතෘකාව ලියන්න චතුර්ථක හා අන්තස් චතුර්ථක පරාසය. 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 right. දැන් හරිලු උකාරින්න සිග්නල් වල. හරි බලමු එහෙනම්. දැන් බලන්න අපි නිරීක්ෂණයෙන් ගත්තා මේක Q එක 32 එන්නේ Q2 කීයද එහෙම කියලා. දැන් ගණනය කරලා ගන්න හැටි. ආගන්නු දෙන්න. අපි සංඛ්‍යා ව්‍යාප්ති සංඛ්‍යා 11ක් තියෙනවනේ. එතකොට මධ්‍යස්ථය හොයද්දි කරේ තියෙන සංඛ්‍යාකාරට එකක් කරලා දෙකෙන් බෙදලා කී වෙනි එකද කියලා හොයාගත්තා. ඒ කියන්නේ දෙකෙන් පංගුව වෙනි එකනා කවුද කියලා හොයාගත්තා. දැන් අපි හතරෙන් පංගුව හොයන්නත් ඕනේ දෙකෙන් පංගුව හොයන්නත් ඕනේ හතරෙන් තුන් පංගුව එකදී ඉන්නේ හතරෙන් තුන් පංගුවකදී තියෙන අගේ හොයන්නත් ඕනේ. එහෙනම් මෙන්න මේ පිළිවෙලට අපිට හොයාගන්න පුළුවන්. මම පළවෙනි එක විතරක්
මේ විදිහට ලියන්නම් චතුර්ථකය. චතුර්ථකය තමයි Q එක. හරි. ඊළඟට Q එක කියන්නේ කීවෙනි එකද කියලා. කී වැන්නද කියලා මේ ලියන්නේ. කී වැන්නද කියලා හොයාගන්නේ මෙහෙම. තියෙන සංඛ්‍යා ගානෙන් 4න් පංගුවකදී පිහිටන අගයනේ. ඒතර උදේ තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා 4න් බෙදෙනවා. මේ එකක් එකතු කරලා 4න් බෙදන්නේ සංඛ්‍යා ගාන 30ට අඩු නම් විතරයි. 30ට වැඩි නම් එකක් එකතු නොකරම 4න් බෙදෙනවා. හැබැයි එකක් එකතු කරොත් තමයි හරිම උත්තරේ එන්නේ. නමුත් සංඛ්‍යානයේදී අපි ආසන්න අගයන් ගන්න නිසා 30ට වැඩි වෙනකොට සම්මතයක් විදිහට පොදු එකකතාවය අපේ ලංකාවේ ගණිත දෙපාර්තමේන්තුවේ පොදු එකකතාවයට අනුව 30ට වැඩි නම් එකතු කරන්නේ නැහැ. දැන් මේක නම් සංඛ්‍යා 11යි. ඒ නිසා එකක් එකතු කරලා 4න් බෙදුවාම කීවෙනි එකද කියලා එනවා. 11 1යි 12යි 12 4න් බෙදුවාම 3යි. එහෙනම් තුන්වෙනි එක තමයි පළවෙනි චතුර්ථකයේ. 1 2 3. අන්න අපි ඉස්සරලා අඳුරගත්ත එකම ආවා. එහෙනම් Q එකේ අගය 32යි. ඊළඟ Q2. හරි Q2 කියන්නේ ආය ගණන් සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවකදී තියෙන ආය ගණන. එහෙනම් ඒක කීවෙනි එකද කියලා හොයාගන්න තියෙන සංඛ්‍යා ගානට එකක් උගලා දෙකෙනුයි බෙදන්නේ. 11 1යි 12යි 12 දෙකෙන් බෙදුවොත් 6යි. 6 වෙනි එක තමයි Q2 කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වෙනි එකට එන්නේ 43. Q2 ඉස්සරලා අපි විවික්ෂණින් ගත්තාගේම ආවා. ඊළඟ Q3 අපි ගන්නෙ සංඛ්‍යා ව්‍යාප්තියේ ආය ගණන් සංඛ්‍යාවේ 4න් 3 පංගු 3 කාල වෙනියක්. හරි. මොකට මේ Q දාන්නේ ක්වාටර් කාලනේ. ඒකට 3 ක්වාටර් මේ 3 කාල. හරි 4න් 3 පංගුවකදී 11 1යි 12යි 12 4න් බෙදුවොත් 3යි 3 වරක් 3 9යි. 9 වෙනි එක කරා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9 වෙනි එක නා 50. එතකොට අන්න Q1 Q2 Q3 ගණනය කරලා ගන්න ඔය විදිහට. සාමාන්‍යයෙන් අපිට විභාගෙත් දෙන්නේ සංඛ්‍යා ගාන 11ක් 15ක් 19ක් 23ක් තමා සංඛ්‍යා වැලක් දෙනවා නම් දෙන්නේ. ඒතකොට හැම වෙලේම එකක් එකතු කරපු ගමන් 4ෙන් බෙදෙනවා. 11ට එකක් 12 4ෙන් බෙදෙනවා. 15ට එකක් 16 4ෙන් බෙදෙනවා. 19ට එකක් 24 4ෙන් බෙදෙනවා. ඊළාට 23ට එකක් 24 4ෙන් බෙදෙනවා. ඔය ටික තමයි දෙන්නේ 24 දීලත් නැහැ. දීලා තියෙන්නේ 11 15 කියන සංඛ්‍යා ටික තමයි දීලා තියෙන්නේ. හැබැයි මේකෙන් කෙටි ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරද්දී පළවෙනි චතුර්ථකයයි අන්ත චතුර්ථක පරාසයයි දීලා තුන්වෙනි චතුර්ථකය අහන්න පුළුවන්. අන්ත චතුර්ථක පරාසයයි පළවෙනි චතුර්ථකයයි තුන්වෙනි චතුර්ථකය දීලා පළවෙනි එක අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න පත්‍රේ අහලා තියෙනවා. දැන් මෙහෙම අහන්න පුළුවන්. සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය 6 වෙනි අගය වේ. එම සංඛ්‍යා ව්‍යාප්තිය සංඛ්‍යා ගාන අහන්නත් පුළුවන්. එතකොට සංඛ්‍යා ගානට එකක් කරලා දෙකෙන් බෙදුවාම තමයි 6 එන්නේ. ඒ වගේ මේකෙන් තව ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඒවට හිමින් යමු. ඉස්සරලා දැන් එනම් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ අන්ත චතුර්ථක පරාසය. අන්ත චතුර්ථක පරාසය කියලා එන්නේ Q3ෙන් අඩු කරන්න ඕනේ Q1. Q3 50යි Q1 32යි 50න් 32ක් අඩු කරපුවාම 18යි කියන්නේ අන්ත චතුර්ථක පරාසය. හොඳයි. අපි මේක ලියා ගන්න කලින් පොඩි සටහනක් ලියාගමු මේ විදිහට. ආරෝහණ පටිපාටියෙන් දැක්වෙන ආරෝහණ පටිපාටියෙන් දැක්වෙන
සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යා ව්‍යාප්තියක අය ගණන් සංඛ්‍යාවෙන් හතරෙන් එකකදී පිහිටි අය ගණන 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 පළමු චතුර්ථකය වරහන් ඇතුළේ ලියන්න Q1 ලෙසද අය ගණන් සංඛ්‍යාවෙන් දෙකෙන් එකකදී පිහිටි අය ගණන 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 මධ්‍යස්ථය හෙවත් දෙවන චතුර්ථකය වරහන් ඇතුලේ Q2 ලෙසද අය ගණන් සංඛ්‍යාවෙන් හතරෙන් තුන් පංගුවකදී පිහිටි අය ගණන තුන්වන චතුර්ථකය වරහන් ඇතුලේ Q3 ලෙසද හැඳින්වේ. ඒකටම ලියන්න Q3 අඩු කිරීම Q1 අන්තස් චතුර්ථක පරාසය ලෙස හැඳින්වේ. අන්තස් චතුර්ථක පරාසය ලෙස හැඳින්වේ. හොඳයි. පළවෙනි එක ලියා ගන්නකො එහෙනම්. පළවෙනි එක ලියා ගන්න බලමු ඊළඟ එක තනියෙන් කරලා උත්තර අරගෙන. හරි. බලමු එහෙනම් ඔයාලා තනියෙන් එකක් කරලා මම දෙන්නම් සංඛ්‍යා 15ක්.
දෙවෙනි එක 8යි 10යි 17යි 5යි 3යි 9යි 18යි 20යි 21යි 24යි 15යි 10යි 4යි 6යි 30යි 3යි 6යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි හොඳයි සංඛ්‍යා 15ක් තියෙන්නේ මේ ක්‍රමයටම හදාගෙන යන්න බලන්න ඉස්සරෝම ආරෝහණ පටිපාටියට අරන් ඉන්න ඉන්දියා ජයමාලි හොඳයි ගොඩක් අය කරලා ඇත්තේ උත්තර එවි නැතුවට බලමු අපි ඉස්සරලා ආරෝහණ පටිපාටියෙන් කුඩාම සංඛ්‍යාව පේනවා 3 ඊළඟට 4 ඊළඟට 5 ඊළඟට 6 දුරුවාගෙන් කුඩාම එක තෝරගත්තොත් 8 9 10 තව එකක් තියෙනවා 10 ඊට පස්සේ 15 17 මේ විදිහට එකක් කපලා තෝරගත්තාම හරි 18 ඊළාට 20 24 30 31 එතකොට පැටලෙන්නේ නැහැ හරියට පිළිවෙලින් ලියා ගන්න හරි දැන් චතුර්ථකයේ කියු එක කීවෙනි එකද සංඛ්‍යා 15යි එකක් එකතු කරලායි 4ෙන් බෙදන්නේ 15යි 16යි 16ට 4 වරක් 4යි 4 වෙනි එක 1යි 2යි 3යි 4යි 6යි 4 වෙනි එක 6යි කියු එක කියු දෙක ආය ගණන් සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවකදී තියෙන එක දෙකෙන් බෙදුවොත් 16 දෙකෙන් 8යි 8 වෙනි එක 4නේ 5 6 7 8 10යි ඒක තමයි මධ්‍යස්ථය ආය ගණන් සංඛ්‍යාවෙන් 4න් 3 පංගුවකදී එකක් එකතු කරලා 4න් බෙදලා 3න් ගුණ කරන්න එතකොට මේ දෙක එකතුව තමයි මෙතෙන් දෙන්නුන කාලයි භාගයයි 3 කාලනේ ගණනය නොකරම දාන්නත් පුළුවන් 12යි කියලා 16 4න් 4යි 4 3 12යි 12 වෙනි එක මේ 8නේ 9 10 11 12 20යි මේ උත්තර තමයි වෙලා තියෙන්නේ මාළු දෙක කරා මේකට මධ්‍යස්ථය කීයද කියන එක මධ්‍යස්ථය 10යි අර්ධ චතුර්ථක පරාසය නම් වෙන්න ඕනේ 20න් අඩු කරන්න ඕනේ 6ක් Q3න් Q1යි අඩු කරන්නේ Q3න් Q1 අඩු කරන්නේ Q3 20යි Q1 6යි 20න් 6ක් අඩු වුණාම එතකොට මැක්මේ Q3 ඍණ Q1 කියලා ලියන්න ආයි ඉස්සරහ Q3 ඍණ Q1 20 අඩු කිරීම 6 17 මේ උත්තරේ වෙලා තිබුණා නිකන් විහිළුවට වගේ උත්තර ලිව්වා එව්වා ඇරෙන්න අනිත් ඔක්කොම හරි විහිළුවට එව්වා ඇත් ඉන්නවනේ මේ නිකන් ඉස්සරව බොරු උත්තරයක් ඔය දාන්න ජෝක් කරන ඇත් ඉන්නවා මොකද විභාගේ
තාම කිට්ටු නෑනේ තාම දවස් 50ක් විතරනේ තියෙන්නේ. තාම කිට්ටු මදි හින්දා විහිළු කරන අයත් ඉන්නවා. හරි. තව එකක් දෙන්නම් මේ විදිහට. බලමු තුන්වෙනි එක ඔයාලා හදන්න. ආරෝහණ පටිපාටියෙන්මයි දෙන්නේ 4යි 6යි 10යි 15යි 20යි 23යි 25යි 30යි 31යි 33යි 37යි 39යි 40යි 42යි 45යි 47යි 49යි 50යි 60යි. බලන්න මෙතන තියෙන සංඛ්‍යා 19යි. අපිට විභාග වලට දෙන්නේ ඒ වගේ. සංඛ්‍යා 20 වගේ දුන්නොත් භාග උත්තර එනවා. ඒ වගේවත් ගණනය කරන්න පෙළ පොතේ තියෙනවා. හැබැයි කවදාවත් විභාගයට දෙන්නේ නැහැ. ඒ හින්දා මේ විභාග ආසන්න කාලේ නාස්ති කරගන්න ඕනේ එන්නේ තීව කරලා. එකක් එකතු කරපුවාම හතරෙන් බෙදෙන ඒවා විතරක් අපි කතා කරමු. ඕනනම් දැනුම් වැඩි වෙන්න අරව කරන්න පුළුවන් විභාගයට නම් දෙන්නේ නැහැ. හොඳයි සම්පූර්ණ කරගන්න ඕනේ. දහ දෙනෙක් විතර නිවැරදි උත්තර එවලා තියෙනවා. බලමු. Q1 19ට එකක් එකතු කරලා 4ෙන් බෙදන්න. 19යි 20යි 24ෙන් බෙදුවොත් 5යි. Q1 කියන්නේ පස්වෙනි එක. මෙන්න පස්වෙනි එක 20. ඊළඟ Q2 සංඛ්‍යා ගානට එකක් එකතු කරලා 2කින් බෙදන්න. 22කින් 10යි. 10 වෙනි එක මෙන්න 33. ඊළඟ Q3 තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා 4ෙන් බෙදලා 3ෙන් ගුණ කරන්න. කොහොමත් මේ දෙක එකතු වෙන්නේ 15 වෙනි එක වෙන 45. ඒ අනුව Q3 අඩු කිරීම Q1 සමානයි 45 අඩු කිරීම 20. Q3ෙන් Q1. එතකොට උත්තරේ එන්නේ 45න් 20ක් 25යි. මේ සැරේ එකම උත්තරේ ඔක්කොම ඉවලා තියෙන්නේ. හරි උත්තර හැමෝම. හොඳයි. ඒ කියන්නේ මේක තේරිලා තියෙනවා. සංඛ්‍යා වැලක් දුන්නොත් ওই විදිහටයි හදන්නේ. තව අපිට අසමූහිත සංඛ්‍යාත වගුවක හොයන්න කියලා දෙන්න තියෙනවා. ඊළඟ සමූහිත සංඛ්‍යාත වගුවක අන්ත චතුර්ථක පරාසය භාවිතයෙන් හොයන්න කියලා දෙන්න තියෙනවා. මෙතනදී අපි මේ සංඛ්‍යානේ පාඩමේ අත්තරපු එකම කොටස 8 වසර ඉගෙන ගන්නවා වෘත්ත පත්‍ර සටහන. ඒවා සාමාන්‍ය පෙළ විභාගයට දෙන්නේ නැහැ. මොකද ELC එකෙත් නැහැ. ඒ නිසා ඒක විතරක් කරේ නැහැ. ඕනම් වෘත්ත පත්‍ර සටහනක් දීලා අහන්න පුළුවන් ප්‍රශ්න. දැන් මේකේ අඩුපාඩු නැතුව ඇති. මේක මකනවා. අපි යනවා ඊළඟට පොඩි ගැටලුවකට. යාගන්න මේම එක කියලා ලියන්න. සංඛ්‍යා සමූහයක මධ්‍යස්ථය
මධ්‍යස්ථය 13 වන අය ගණන වේ. 13 වන අය ගණන වේ. මධ්‍යස්ථය 13 වන අය ගණන වේ. එම සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යා ගණන සොයන්න. සංඛ්‍යා ගණන සොයන්න. හොඳයි කල්පනා කරලා කරමු බලන්න. උදේ ලියා ගන්න මෙහෙම ආයෙත් කියන්න කියලා වෙලා තියෙනවා. සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය 13 වන අය ගණන වේ. 13 වන අය ගණන වේ. එම සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යා ගණන කීයද? සංඛ්‍යා ගණන කීයද? හොඳයි බලමු අපි සංඛ්‍යා ගණනේ n කියලා හිතුවොත් මධ්‍යස්ථයේ කීවෙනි එකද කියලා හොයාගන්නේ තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා. එතකොට උත්තරේ කීයයි කියලාද කියන්නේ 13යි කියලා කියන්නේ. n හොයන්න නෙදී තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවොත් 13යි. නම් බෙදීම දෙක සමාන ලකුණ අර අනිත් පැත්තට ගමු අපි හරස් ගුණිතය දැම්මත් එකයි ගුණ කිරීම දෙක n එකතු කිරීම එක සමානයි 13යි 13 අරන් දෙක 26යි n සමානයි 26 එකතු කිරීම එක අනිත් පැත්තට අඩු කිරීම එක n සමානයි 25. එහෙනම් සංඛ්‍යා ගණන 25යි කියලා එනවා. දැන් කෙටි ප්‍රශ්න පත්‍රයේට දෙන්න පුළුවන් ගණන් මේ දෙන්නේ ලියා ගන්න මේක සංඛ්‍යා වැලක පළමු චතුර්ථකය 15ද පළමු චතුර්ථකයේ 15ද අන්තස් චතුර්ථක පරාසය 19ද අන්තස් චතුර්ථක පරාසය 19ද අන්තස් චතුර්ථක පරාසය 19ද
නම් එම සංඛ්‍යා සමූහයේ තුන්වන චතුර්ථකය කීයද? තුන්වන චතුර්ථකය කීයද? තුන්වන චතුර්ථකය කීයද? හොඳයි කල්පනා කරලා ගන්න උත්තරේ බලන්න. හොඳයි අපි දුන්නේ මෙහෙම සංඛ්‍යා වැලක පළමු චතුර්ථකය කියන්නේ Q1. Q1 කීය දුන්නේ 15යි. අන්ත චතුර්ථක පරාසය 19යි Q3 අහන්නේ. ඔව්. දැන් අපි දුන්නේ අන්ත චතුර්ථක පරාසය 19යි. ඒක කොහොමද ගන්නෙ? Q3ෙන් Q1 අඩු කරපුවාම තමයි 19. එතකොට Q3 අහන එක Q1 දීලා තියෙනවා 15යි. පළමු චතුර්ථකය 15 කියලා දීලා තියෙනවා. අන්ත චතුර්ථක පරාසය දීලා තියෙනවා 19යි කියලා. එහෙනම් Q3 අහන්නේ. එහෙනම් Q3 අඩු කිරීම Q1 19යි Q1 වෙනකොට 15. 19 ධන 15 අනිත් පැත්ත වෙන 15 සමාන ලකුණා ධන 15 වෙනවා. එහෙමනම් Q3 උත්තරේ එන්න ඕනේ 5යි 9යි 14යි 4යි එකක් ඉතුරුයි 3යි 34යි. පරිලේසි විභාගෙදී කෙටි ප්‍රශ්න පත්‍රයටයි ඔය දෙන්නේ. ඉස්සරහට ගිහින් මාගන්නේ බෝඩ් එක රන් කරද්දී නැති වෙනවා තමයි මාගන්නේ බෝඩ් එක නතර කරලා හොඳයි මේකෙම තව එකක් හදලා බලමු. සංඛ්‍යා සමූහයක ලියන්න සංඛ්‍යා සමූහයක තුන්වන චතුර්ථකයේ 50ද තුන්වන චතුර්ථකයේ 50ද 50ද අන්ත චතුර්ථක පරාසය අන්ත චතුර්ථක පරාසය 25ද නම් පළමු චතුර්ථකය සොයන්න Q1 සොයන්න.
ගාන ආයෙත් කියන්න කියලා කියනවා මම කිව්වේ සංඛ්‍යා සමූහයක තුන්වන චතුර්ථකයේ 50ද එවනේ දුන්නේ තුන්වන චතුර්ථකයේ 50ද ආයෙත් අන්තස් චතුර්ථක පරාසය 25ද නම් Q එක සොයන්න. හරි ලේසි ගානක් මනෝමින් දැම්මේ. මේකෙන්ම යන්න. අන්තස් චතුර්ථක පරාසය Q3 අඩු කිරීම Q එක 50. sorry. Q3 අඩු කිරීම Q එක 25. Q3 කියන්නේ 50යි කියලා දුන්නා. එහෙනම් ධන 25 මේ පැත්තට ගත්තා ඍණ 25. ඍණ Q එක අනිත් පැත්තට ගත්තා ධන Q එක 25 සමානයි Q එක. හොඳයි. ඔන්න ඔය වගේ එකක් කෙටි ප්‍රශ්න පත්‍රයේට එන්න පුළුවන්. ඊළඟට ලියන්න මාතෘකාව අසමෝහිත සංඛ්‍යාත වගුවක චතුර්ථක හා අන්තස් චතුර්ථක පරාසය සෙවීම බලමු මෙන්න මෙහෙම සංඛ්‍යාත වගුව අපි මේ විදිහට දෙන්නම් අය ගණන සංඛ්‍යාත මේකට අය ගණන x මේකට සංඛ්‍යාතය f ඊට මෙහෙම 50 55 60 65 70 75 තවත් එකක් දෙන්නම් 80 සංඛ්‍යාත තීරයට දෙන්නම් මෙහෙම 8 10 15 17 14 12 ඔක්කොම එකතු තියෙනවා 18යි 33යි 50යි 64යි 76යි 4යි 80යි සංඛ්‍යා ඔක්කොම 80යි හරි අය ගණන තිබ්බ සංඛ්‍යාව සංඛ්‍යාතය තිබ්බ වාර ගණන ඒකට මෙතන 50 ඒවා 8ක් තිබිලා තියෙනවා බලන්න 50 ඒවා පළවෙනි එකත් 50 දෙවෙනි එකත් 50 තුන්වෙනි එකත් 50 4 5 6 6වෙනි එකත් 50 7වෙනි එකත් 50 8වෙනි එකත් 50 ඊළඟ 9වෙනි එක තමයි 55යි 50 8යි ආරෝහණ පරිපාටිත් එහෙම වෙන්නේ එතකොට මෙන්න මේ 50 හෝ ඊට අඩු සම්පූර්ණ සංඛ්‍යා ගණන 8යි 50 හෝ ඊට අඩු සම්පූර්ණ සංඛ්‍යා ගණන 8යි 55 ඒවා 10ක් යනවනේ ඊට පස්සේ 1යි
2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් පුතේ 50 හෝ ඊට අඩු සංඛ්‍යා 8යිනේ තියෙන්නේ. අපි කිව්වොත් 55 හෝ ඊට අඩු සංඛ්‍යා කියලා. මෙතන අලුතෙන් ඉපදෙච්ච මේ 10යි මෙතන 8යි ඔක්කොම කීයක් එන්නේ? 18ක් එන්නේ. එහෙනම් 50 හෝ ඊට අඩු සංඛ්‍යා ගන්න 8යි. එහෙනම් අපි කියනවා 50යි සම්පූර්ණ සංඛ්‍යාවල එකතුව 50 කියන සංඛ්‍යාව ලියවිලා ඉවර වෙනකොට මුළු සංඛ්‍යා ගන්න 8යි. අන්තිම 55 ලිය වෙනකොට මුළු සංඛ්‍යා ගාන මෙතන 8යි මෙතන 10යි 18ක් වෙනවා. මේ විදිහට යම් අගයක් ලියවිලා ඉවර වෙනකොට තියෙන මුළු සංඛ්‍යා ගණනට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. ඔය වාර්ණ්‍ය කරන ළමයි ඉඳල් පොත් වලින් සමුච්චිත එකතුව එහෙම දානවා. එතකොට මේක සමුච්චිත එකතුව මේක පොඩි දෙයක් ඔය බස් කොන්දොස්තරලත් අපි කොන්දොස්තර මහත්තුරුත් ටිකට් පොත හැමදාම උදේ පටන් ගන්නත් වෙලාවේ ඉඳලා පිටුවෙන් පිටුව එකතුව පිටුවේ එකතුවයි පරණ පිටුව එකතුවට ඒ පිටුව එකතු කරලා මුළු එකතුවයි. එහෙම පිටුවෙන් පිටුව එකතුව දාගෙන තමයි ටිකට් කරන්නේ. අන්තිම වෙලාව වෙනකොට ටිකට් පොතේ කොච්චරක් ඉවරුණත් ඩිපෝට බඳින්න ඕන මුදල එතන තියෙනවා. ටිකට් වලින් ලැබිච්ච සල්ලි වල එකතු. ඒක අපි කියන සමුච්චිත එකතු. එයාට එතකොට බස් එකේ අන්තිම ටිකට් එක නිකුත් කරපුවාම ඒ පිටුව එකතුවට කලින් පිටුව ඔක්කොගම එකතු කරපුවාම මුළු එකතු වෙනවා. ඒ මුදල ඩිපෝට බැඳලා එනවා. ඉතින් ඊටු සල්ලි එහෙම දෙන්න අමතක වෙලා නොදී නෑ යාලා අනිවාර්යෙන් දෙනවා. ඊටු සල්ලි සමහරවිට ඔය 5 10 ඒවා දෙන්න අමතක වෙනවා යාලා. ඒ වුණාම ඒ සල්ලි ටික අතේ ඉතුරු වෙනවා. අර මුදල විතරයි ඩිපෝට බඳින්න තියෙන්නේ. හොඳයි. ඒකට කොන්දොස්තර මහත්මයා තමයි බස් එකේ ප්‍රධානියා. එයාට තමයි බස් එක බාර දෙන්නේ. විදුලි මහත්තයා කියන්නේ බස් එකේ කොන්දොස්තර මහතා යටතේ සේවය කරන දේශේ. ඒක මුදල් ගන්න දෙනවා සිද්ධ වෙන්නේ අරය හරහා බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න ලේසි නෑ ගණන් වලට සම්මානයක්. හරි. ඒකින්ද ගණන් නැතුව දොස්තර තියා කොන්දොස්තරවත් වෙන්න බෑ. මතක තියාගන්න ඕනේ ඒක. හරි. එතකොට මේ දැන් අලුත් ක්‍රමයක් නම් උපයන මුදලින් කොමිස් මුදලකුත් හම්බ වෙනවා දෛනිකව කොන්දොස්තර මහත්තුරුන්ට. ඒකත් හොඳ ආදායමක්. හොඳයි. දැන් මෙන්න මේ විදිහට එනම් ආය ගණන සංඛ්‍යාතය ඊළඟට යනවා අපි සමුච්චිත සංඛ්‍යාත. මේ තීරේ යටින් මගයක් ටික දාන්නත් තිබ්බා. නමුත් පළවෙනි එක හරියටම අපි ඉගෙන ගමු. මේකට ආය ගන්න. මේකට සංඛ්‍යාතය. මේකට එන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. අපර 50 ඒවා තියෙනවා 55 ඒවා 60 ඒවා 65 ඒවා 70 75 80 කොහොමයි තියෙන්නේ. හොඳයි බලන්න එහෙනම් සංඛ්‍යා තීරේ තියෙන 8 10 15 17 14 12 4 බලන්න දැන් 50 සමුච්චිත සංඛ්‍යාතය 8යි. ඒකේ කියවෙන්නේ 50 හෝ ඊට අඩු 8යි. 55 සමුච්චිත සංඛ්‍යාතය ගණිතදී මේ 8ට මේ 10 එකතු වෙලා ඔක්කොම 18ක් වෙනවා. හරි. 55 සමුච්චිත සංඛ්‍යාතය 18යි. ඒකේ කියවෙන්නේ 55 හෝ ඊට අඩු ඔක්කොම සංඛ්‍යා 18යි කියන්නේ. මෙයා කෙලිම මෙතෙන්ට යනවා. එයාට මෙයා එකතු වෙලා මෙතෙන්ට එන්නේ. එයාට මෙයා එකතු වෙලා තමයි මෙතෙන්ට යන්නේ. එහෙනම් 18යි 15යි 33ක් වෙනවා. කියන්නේ 60 හෝ ඊට අඩු සංඛ්‍යා ඔක්කොම 33යි.
33යි 17යි 50යි. 50යි 14යි 64ක්. 64යි 12යි 76ක් වෙනවා. 76යි 4යි 80ක් වෙනවා. ඔක්කොම සංඛ්‍යා 80යි. ඒ 80ම 80ට අඩුයි. යහම ලෙස 80 82 එකට ආවා. එතකොට අන්න සමුච්ච සංඛ්‍යාතය සම්පූර්ණ කරන්නේ මේ අගේ කෙලින්ම මෙතෙන්. මේකට මේක එකතු වෙලා මෙතෙන්ට. මේ විදිහට මේ රටාවට අපි සිංහලෙන් කියන්නේ අක්වක්. අක්වක් රටාව. ඉංග්‍රීසියෙන් කියන්නේ zigzag කියලා. zigzag. මහාන මැසින් තියෙන zigzag මැසින්. හරි. සිංහලෙන් අක්වක්. සිංහලට වඩා zigzag තේරෙනවා අක්වක් වලින් වැඩි. හොඳයි. එතකොට මේ රටාවට තමයි මේ තීරණය සම්පූර්ණ කරන්නේ. දැන් මේක දිහා බලාගෙන ඔයාලා අහන ඕනේ දැන් සංඛ්‍යා 80ක් තියෙනවානේ. ඇහුවොත් අහවල් එක කීවෙනි එකද කියලා ටක් ගාලා කියන්න පුළුවන්. උදාහරණයක් කවුරු හරි මගෙන් අහනවා නම් 20 වෙනි සංඛ්‍යාව කීයද කියලා ටක් ගාලා මෙතනින් ගත්තා හැකිනේ. 18 වෙනි එක වෙනකම් 55 වෙනි අඩුවීම තිබිලා තියෙනවා. 19 61ක් 20 වෙනි එකත් 60. මගෙන් ඇහුවොත් කවුරු හරි 34 වෙනි සංඛ්‍යාව 33 වෙනකම් 60. 34 වෙනි එක නම් 65 වෙනවා. මගෙන් ඇහුවොත් 72 වෙනි සංඛ්‍යාව මොකද්ද කියලා 64 වෙනි එකට එනකම් 70 ඒවා තිබිලා තියෙනවා. 64න් පස්සේ 76 වෙනි එකට එනකම් 75 ඒවා තිබිලා තියෙනවා. එහෙනම් 72 වෙනි එක වෙන්න ඕනේ කීයද? 75. එහෙනම් අහන ඕන එකක් මේ සමුච්ච සංඛ්‍යා තීරය උදව් කරගෙන හොයන්න පුළුවන්. මම කිව්වා මේ වගේ වගු වෙනකොට මධ්‍යස්ථය හොයාගන්න ඉදිරියේ කියලා දෙනවා. ඒ තමයි මේ බලමු. එහෙනම් Q එක හොයන්නේ කොහොමද? තියෙන සංඛ්‍යා ගාන 80යි. ඒක 30ට වැඩි කොහොමත් සංඛ්‍යාත වගු දෙනකොට එකක් එකතු කරන්නෙම නැහැ. 4න් බෙදනවා 84 4න් බෙදුවොත් 20යි. දැන් පුතේ මේකේ Q එක කියන්නේ 20 වෙනි ආය ගන්න. 20 වෙනි ආය ගන්න ටක් ගාලා හොයාගත්තා හැකිනේ. 18න් පස්සේ 33 වෙනි එකට ගම්ම තියෙන්නේ 60 ඒවා. එහෙනම් 19 20 ආදී වශයෙන් 60 ඒවා තිබිලා තියෙනවා. එහෙනම් 20 වෙනි අගේ 60. ආන් දැන් මේකේ මධ්‍යස්ථය හොයන්න පුළුවන් Q දෙක තියෙන සංඛ්‍යා ගාන කීයෙන් බෙදනවද? දෙකෙන් බෙදනවා 80 දෙකෙන් බෙදුවොත් 40යි. 40 වෙනි අගේ ගන්න. 40 වෙනි අගේ නම් එන්න ඕනේ 33න් පස්සේ මේ 65 උඩට. හරි 50ට යනකම්ම තියෙන්නේ 65 වනේ. 33න් පස්සේ එහෙනම් 40 වෙනි එකත් 65. ඊළඟ Q3 84න් බෙදලා 3න් ගුණ කරන්න ඕනේ. එතකොට කොහොමද වෙන්න ඕනේ 60. 84 20 20 60යි. 60 වෙනි අගේ ගන්න යන්නේ. 50න් පස්සේ 64 වෙනි වෙනකම් 70 වෙනනම් 51 ඉඳලා 60 පහු කරගෙන 64ට යනකම් 70 වෙනනම් 60 වෙනි එක අනිවාර්යෙන් 70 වෙන්න. ආන් දැන් මේ වගුවක මධ්‍යස්ථය හොයන්න හරි ලේසි. මේ ක්‍රමයට යටින් දා ගන්නවා. මේ වගුව විතරක් දීලා තියෙනවා නම් 8යි 8යි 10යි 18යි 18යි 33යි 50යි. ඒක ගන්න දැම්ම නම් ඇති ඔක්කොම සංඛ්‍යා 80යි 40 වෙනි එක වෙන්න ඕන 33න් පස්සේ මේ කොටටයි එන්නේ 65. එහෙනම් මේකේ මධ්‍යස්ථය 65යි කියලා ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ ක්‍රමයට. හොඳයි එහෙනම් දැන් අපිට පුළුවන් මේ සංඛ්‍යාත වගුවේ අන්තස් චතුර්ථක පරාසය. මම කෙටියෙන් ලියන අච පරාසය කියලා. ඇත්තෑ වඩු කිරීම 60යි 10යි. අන්තස් චතුර්ථක පරාසය 10යි. නම් මෙන්න මේ ක්‍රමයට අසමූහිත සංඛ්‍යාත වගුවක අන්තස් චතුර්ථක පරාසය හොයන්න පුළුවන්. සම්පූර්ණ කරගන්නකො මේ කියන. බලමු අපි වාර්තාණී එකක් කරන් දීලා. මේක නම් පේනවා.
මේ පේන්නේ නැහැ කියලා මැසේජ් කීපයක් තියෙනවා අන්තිමට. ඒ ගැටලුව තියෙන්නේ මේ අද දවසේ මේ අයහපත් කාලගුණය නිසා තමයි ඔය සිග්නල් අවුලක් තියෙන්නේ. ඔයාලගේ සිග්නල් අවුලක් තියෙන්නේ. මං හැම වෙලාවෙම මෙතනින් එළියට යන වීඩියෝ එක පේනවද නැද්ද බලා ගන්නත් කෝස් කෙනෙක් තියන් ඉන්නේ. ඒකේ හොඳට පේනවා. ඔයාලගේ සිග්නල් වල ගැටලුවක් තියෙන්නේ. එතකොට මම චුට්ටක් කියන්නම් පේන්න කියාට මේ මුටි වැඩි නිසා දන්නේ මේ තීරයේ තියෙන අය ගන්න කියලා. මේක තියෙන සංඛ්‍යාතය කියලා. මෙතන සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. එතකොට අය ගන්න මේ තීරය තමයි 50 55 60 65 70 සංඛ්‍යාතයත් මේකමයි 8 10 15 17 14 12 4 ඊට පස්සේ මේවා එකතු කරලා ගන්නවා කියන්නේ 8 10ක් එකතු කරලා 18 15ක් එකතු කරලා 33 17ක් එකතු කරලා 50 14ක් එකතු කරලා 64 12ක් එකතු කරලා 76 4ක් එකතු කරලා 80 හොඳයි එහෙනම් මේ ඉවරයි කියලා එවනවා අපි අද ප්‍රස්ථාර පොලයක් එහෙම ලෑස්ති කරගෙන නැත්තේ මේ වගේ අසමූහික සංඛ්‍යාත වර්ගයක අන්තර්චතුර්ථක පරාසය ඒත් එක්කම සමුච්චි සංඛ්‍යාත ප්‍රස්ථාරය කියන දෙකම මේ අවුරුද්දේ දෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 10ක ප්‍රශ්නයක් දුන්නා ඉන්න. හරි. මේ අවුරුද්දේ වැඩිපුර වට ප්‍රස්ථාරය ජාල රේඛයේ සංඛ්‍යාත බහුවස්ක. ඔය ටිකෙන් තමයි ඉන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාව ඉවර කරලා මිමු. මේ වගේ එකක් හදන්න නැතුව ඊළඟ එකත් ඉවර කරලා අපි ඊළඟට පේපර් කරද්දී ගොඩක් ගැටලුත් හම්බ වෙනවා. එහෙනම් ඊළඟ මාතෘකාව තමයි සමූහිත සංඛ්‍යාත වර්ගයක චතුර්ථක හා අන්තර්චතුර්ථක පරාසය සෙවීම. එතකොට කියන්නේ නම් මාතෘකාව සමූහිත සංඛ්‍යාත වර්ගයක චතුර්ථක හා අන්තර්චතුර්ථක පරාසය සෙවීම අන්තර්චතුර්ථක පරාසය සෙවීම අන්තර්චතුර්ථක පරාසය සෙවීම දැන් මම මාතෘකාව මකන්නම් මේකම පන්ති ප්‍රාන්තර දාන්න යන්න. වගුව ඇඳගන්න මෙතෙන්ට පන්ති ප්‍රාන්තර. බිඳුව අපි දාමු මේ විදිහට 30 40 40 50 50 60 70 80 90 100 සංඛ්‍යාත තීරය මේ තීරයමයි සම්පූර්ණ කරන්න.
वीडियो डालने का पहले Kulai bagi kita udah kayak nih. Ke petinggi Baghdad. Yang ini lah bangga itu. Alhamdulillah oke. Yang ini lah bangga ya. Kalau ini kami sekarang berapa? Ini kita sekarang mana? Beli nambah. හොඳයි වගුව කරගෙන ඉවරයි. දැන් එහෙනම් මේව ගන්නේ පන්ති ප්‍රාන්තරය මේකට ගන්න. 30 40. ඊට පස්සේ 40 50. 50 60. 60 70 80. 80 90 100. ඔන්න ඊට පස්සේ මේ වගුව ඇසුරින් බලන්න මේ විදිහට 30 40 අතර සංඛ්‍යා 8යි. සංඛ්‍යා 8යි. මේ 8ම 40 හෝ ඊට අඩුනේ. නිසා මේක අපි සලකන්නේ 40 සමුච්චිත සංඛ්‍යාත 8. ඒ 8 10 එකතු වුණාම 18යි. 50 හෝ ඊට අඩු 18යි. 60 හෝ ඊට අඩු 33යි. අර විදිහටම මේ 8 මෙතෙන්ට යනවා 10ක් විතර මෙතෙන්ට. 15ක් විතර මෙතෙන්ට. මේ අර විදිහටම සමුච්චිත සංඛ්‍යාත තීරේ සංඛ්‍යාත තීරය ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත තීරය අර විදිහටම සම්පූර්ණ කරන්න. ඊට පස්සේ මේ Q1 Q2 Q3 හොයන හැටි සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාරයක් ඇඳලා හොයන්න තියෙන්නේ. ඒ නිසා ඉක්මනට මේ කොටස සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගෙන ඕක එකක් දෙන්න. මොකද මේක අද විවර කරගන්න ඕනේ. එතකොට කාටත් පහසුයි මේ අද ඉන්න බැරි වුණ අයට වීඩියෝ එක දාන්නම්. එතකොට කරගන්න පුළුවන්. හොඳයි. දැන් කරන්න දෙයි. මෙන්න මේ විදිහට කාඩ් සීතාලයක පන්ති ප්‍රාන්තර ගන්නවා 30 අක්ෂරයට. ටිකක් උඩාවට අඳින්න වෙන්නේ. සමුච්චිත සංඛ්‍යාතය ගන්නවා 30 අක්ෂරයට. මේ දෙකේ බිඳුව අනිවාර්යෙන් මෙතන. බිඳුව කාඩ් සීතාලයේ බිඳුව අපිට වෙනස් කරන්න බෑ. මේක යන්නේ 30න් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අක්ෂය අකුලන එක හොඳයි. එහෙනම් 30 40 50 60
70 80 90 100. මෙතන මම ලියන්න මේ අතට 30 40 50 60 70 80 90 100 මේකට ගන්නේ පන්ති ප්‍රාන්තරය. හරි පන්ති ප්‍රාන්තරය. සමුච්චිත සංඛ්‍යාතයේ තියෙන 80ට යනකම් අනිත් එකට 80ක් ගන්න වෙනවා. ඒ නිසා ඔයාලා ප්‍රස්ථාර කඩදාසියේ කුඩා කොටුවකින් එක ගන්න. කුඩා කොටු 10කින් 10ක් ගන්න. හරි ප්‍රස්ථාර කඩදාසිය අක්ෂ දෙක ඇඳ ගන්න. මේ පැත්තේ තියෙන කුඩා කොටුවකින් මේකින් 10 ගන්න. එහෙනම් මෙතන 80ක් යන්න බෑ. 10 20 30 40 50 60 70 80 ඔය. හරි 10 20 30 40 50 60 70 80 සමුච්චිත සංඛ්‍යාතයේ මේ අක්ෂරයට ගන්න. සමුච්චිත සංඛ්‍යාත. මේ සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාර ඇසුරින් කෙටි ප්‍රශ්න පත්‍රයකට ගැටලු දෙන්න පුළුවන් එකම වගේ ගැටලු ආපදාවුත් දෙක දෙන්න පුළුවන් නේ. ඒ නිසා අපි එනවා කියලා හිතාගෙන කරගෙන යමු. වෙනම මේ හිස්තැන් දෙක තුනක් පුරවලා කොටු කඩදාසියත් අක්ෂත් ඔක්කොම කරලා ප්‍රස්ථාරේ ලක්ෂ ටික ලකුණු කරලා යා කරන්න විතරයි වාට දෙන්නේ. මේ ඔක්කොම කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු මම නිර්මාණය කරලා තියෙනවා. ඉදිරි වාරක ඒවා බලා ගන්න පුළුවන්. හොඳයි බලන්න අක්ෂ දෙක බෙදා ගන්න ඉස්සරෝ. අක්ෂ අඳින්න ඉස්සරෝ. ඔය ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන තමයි අක්ෂ බෙදා ගන්න ඕනේ. කුඩා කොටු 10කින් 10ක් ගන්න. එතකොට හරි ලේසියෙන්ම හරිම තැන ලකුණු කරන්න. කොටු 10කින් 10. දැන් පුතේ අපි ලබන මාසෙ ඉඳලා බොහෝ විට පන්ති පටන් ගන්න පුළුවන් වෙනවනේ. ඒ පටන් ගන්න පුළුවන් වුණාම මේ වගේ ඔන්ලයින් ක්ලාස් වල කරපු අය ගැටලු තියෙන තැන් අපි වෙනම සාකච්ඡා කරමු. සමහර ලාවට පේන්නේ නැතු වෙන ආයි ටිකකින් හරියනවා. එහෙම තමයි. හොඳයි ප්‍රස්ථාර කඩදාසිය බෙදා ගන්න. මේ පැත්තට ගන්න
කුඩා කොටු 10කින් විසරෝම 30 පටන් ගත්තා. ඊට පස්සේ 10කින් කුඩා කොටු 10කින් 40. කුඩා කොටු 10කින් 50. කුඩා කොටු 10කින් 60. මෙතන කුඩා කොටු 10කින් 10 20 30 එහෙම. බෙදා ගන්නකො ප්‍රස්ථාර කඩදාසි. හොඳයි ඉවර නම් ඕකේ එකක් එවන්නකො බෙදාගෙන ඉවර නම්. හොඳයි දැන් කරන්නේ ලක්ෂ ලකුණු කරනවා. ඔන්න බලා ගන්න. මෙච්චරයි මේකේ වැදගත්ම දේ දැනගන්න තියෙන දේ. ලක්ෂ ලකුණු කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න හැම වෙලේම පන්ති ප්‍රාන්තරයක පසු වගේ ඉදිරියේ සංඛ්‍යාතයේ ලක්ෂ ලකුණු කරන්න. එහෙනම් ලකුණු කරන්න 48 නේ 48ක් උඩට ලක්ෂය. ඊළඟට 50 18ක් උඩට 50 18ක් ඊළඟට 60 33ක් 60 33ක් මේ වගේ. ඊළඟට 70 50ක් 70 50ට එනකම්. ඊළඟට 80 64ක් 80 64ක් මේ වගේ. 90 76ක් 90 76ක් මේ වගේ. ඊළඟට 180 අන්තිම එක 180 180 හරිද 180 අන්න මේ විදිහට පටිපාටික ඉවර තෝරගන්නේ පන්ති ප්‍රාන්තරයක පසු වගේ ඉදිරියේ සමුච්ච සංඛ්‍යාතය තමයි ලක්ෂ ලකුණු කරන්නේ. ඒත් එක්කම මේකත් තේරුම් අරගෙන පටන් ගන්න. දැන් 40 හෝ ඊට අඩු සංඛ්‍යා 8ක් තියෙනවා. හැබැයි 30 හෝ ඊට අඩු සංඛ්‍යා නැහැ. ඒ නිසා 30 බිඳුව ලක්ෂයයි ලකුණු කරන්නේ මෙතන. 30 බිඳුව. පළවෙනි පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවේ බිඳුව ලක්ෂය ලකුණු කරන්නේ. මම දැක්කා ඔය එක ඉස්කෝලේක මේ ගුරුවරයෙක් අපේ ප්‍රදේශයේ ඉස්කෝලේක මේක ළමයා හරියට 30 බිඳුව ලකුණු කරලා තිබ්බා. එයා ඉතින් වැරදි දාලා මෙතනින් මේ මූල ලක්ෂයට යා කරනවා. කිසිම අවබෝධයකින් නෙවෙයි වැඩේ කරලා තිබ්බේ. ඔබට එයා කවුද කියලා මතක තියාගත්තා කියන්නම් කියලා ඉන්න කියන්නත් බැරි වුණා. හොඳයි. එතකොට මේ විදිහට යා කරන්නේ පළමු පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවේ බිඳුව ලක්ෂය ලකුණු කරනවා. යා කරන්නේ මේ අකුර. අර සිග්මාලාකාර හැඩයෙන්ද යා කරන්නේ. ලක්ෂ ටික ලකුණු කරලා යා කරන්නේ. බලන්න මෙන්න මෙහෙම ලකුණු කරන්නේ. පන්ති ප්‍රාන්තරයේ පසු අගය 40නේ 48 48 40 ඉඳලා කුඩා කොටු 8ක් යන්නේ 50 ඉඳලා කුඩා කොටු 18ක් නේ 50 18 මේ විදිහට පන්ති ප්‍රාන්තරයක පසු අගය ඉදිරියේ සමුච්ච සංඛ්‍යාතයේ ලක්ෂ ලකුණු කරන්නේ. අන්තිමට ලකුණු කරන්නේ පළමු පන්ති ප්‍රාන්තරයේ පාල සීමාවේ බිඳුව 30 බිඳුව.
වක්‍රයක් කියලා. දෙකයි වෙනවා. අසුව දැන් ප්‍රස්ථාරය ඇඳලා ඉවර නම් ඕකේ එකක් දෙන්නකෝ. මේක අපි හම්බුනාම ආයේ කතා කරමු. මේ ප්‍රස්ථාරේ ළඟ ඉඳලා කියලා දෙන්න ඕන එකක්. හොඳයි 3-4 දෙනෙක් ඕකේ කියලා ඉවලා තියෙනවා. තව 2-3 දෙනෙක් එවන්නකෝ. පොඩි වෙලාවක් තියෙන ඉක්මනට. හරි. එහෙනම් බලමු අපි මේකෙන් චතුර්ථක හොයාගන්න හැටි. ඔන්න බලන්න පුතේ මේකෙන් හොයාගන්න හැටි. Q එක හොයාගන්නේ තියෙන ඔක්කොම සංඛ්‍යා ගාන 80යි 4ෙන් බෙදුවා 20යි. හරි. බලා ගන්න හොඳට Q එක සංඛ්‍යා ගාන 80යි 4ෙන් බෙදුවා 20යි. 20 වෙනි අගය ගන්න. මේකේ පන්ති ප්‍රාන්තර තියෙන නිසා අගයක් නැහැ නේ. 20 වෙනි අගය ගන්න මෙන්න මෙහෙම. 20 ඉඳලා මේ අන්ත සම්මුති සංඛ්‍යාතේ ප්‍රස්ථාරය හම්බ වෙනකම් මේ මෙතෙන්ට මේ බලන්න මේ මෙතෙන් දෙනකම් විතරයි. වක්‍රය හම්බ වෙනකම් විතරයි. 20 ඉඳලා දෙනවා රේඛාව. ඇඳලා ඉඳලා කැපිච්ච තැන අගය මෙතනින් බලන්න. මේ විදිහට. මම ටිකක් පේන්නේ නැතුයි කියලා මේ පළලට අඳින්න එහෙම ඔයාලා අඳින්න ඕනේ නැහැ. මේ විදිහට. මෙතනින් බලාගත්ත හැකි Q එක කීයද? ඔය 20 වෙනි අගය මෙතනින් බලා ගන්න. මෙතන 50 නම් කුඩා කොට 3යි නම් මෙතෙන් දෙනකට තියෙන්නේ 53යි. ඇඳලා බලන්න ඔයාලට එන උත්තරේ 50 කීයද කියලා. 50 කීයද කියලා බලන්න. එවන්නකො 50 කීයද කියලා ඉන්නේ. 20 ඉඳලා වක්‍රය හම්බෙන්නේ ඉඳන්. 52යි. ඔව් 52යි තමයි ගොඩාක් අය වල තියෙන 52යි. හරි. ඊළඟට Q2 80 බෙදීම 2. ඒ කියන්නේ 40 වෙනි අගය. එහෙනම් පුතේ 40 වෙනි අගයත් ඒ විදිහමයි ගන්නෙ. 40 ඉඳලා වක්‍රය හම්බ වෙනකන් රේඛාවක් අඳිනවා. හම්බුන තැන ඉඳලා මේ පැත්තට ලම්බයක් ඇඳලා බලනවා. එතනින් Q2 පිළිගන්න. මේකෙන් Q1 මේකෙන් Q2 බලන්න 60 කීයද එන්නේ කියලා. 64යි කියනවා බලන්න ඔයාලට කීයද එන්නේ කියලා. 60 64යි හොඳයි. හරි. එහෙනම් Q3 ඔය විදිහටම 84න් බෙදලා 3ෙන් ගුණ කරොත් 60 එන්නේ. බලන්නකො 60 වෙනි අගය කීයද කියලා. අපි 60 නම් හරියටම ලකුණු කරා වගේ. නෑ 64 ලකුණු කරලා. එහෙනම් 60 ඉඳලා මේ වගේ වක්‍රය හම්බෙන්න අඳින්න. ඇඳලා බලන්න කීයද එන්නේ කියලා. එතනින් Q3. බලන්න ඒකෙන්නේ 70 ගානක්. 78ක් වෙනවලු. බලමු වාට කීයද එන්නේ කියලා. 78 හරි. දැන් එහෙනම් අන්තස් චතුර්ථක පරාසය. පරාසය. Q3 78 අඩු කිරීම 52. 8න් 2ක් 6යි 7න් 5ක් 2යි 26යි. ඉතින් මේක උත්තරේ දාද්දි විභාගෙදි ධන හෝ ඍණ දෙක වගේ දෙනවා. ඒ කියන්නේ දෙකක් විතර අඩු වුණත් වැඩි වුණත්
ඒ පරාසය තුල ඔක්කොටම ලකුණු දෙනවා. ධන හොන්න 1 2 ඒ වගේ දෙනවා. එකක් දෙයක් වෙනස් වුණාට ලකුණු ලැබෙනවා. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රමයෙන් තමයි සමුච්ච සංඛ්‍යාත ප්‍රස්ථාරයෙන් අන්තර්චතුර්ථක පරාසය හොයන්නේ. එන අන්තර්චතුර්ථක පරාසය හොයන්න ගොඩක් දෙනෙක් 77 වල තියෙන්නේ තුන්වෙනි චතුර්ථකයට. ඒ වුණා 77 අඩු කිරීම 52 25යි එන්නේ. ඒ උත්තරේම තියන්න වෙනස් කරන්න ඕනේ නැහැ. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට සංඛ්‍යානේ පාඩම ඔතනින් තමයි ඉවර වෙන්නේ. දැන්